අන්තිමට කරගන්න දෙයක් නැතිම කමට තමයි මම මේ අවස්ථාව තෝරගත්තේ. ඒ කියන්නේ බෝඩර් හරහා හංගේරියා වලට ඇතුල් වෙලා ඉතාලියට යන්නේ. මං යන අතරේ මැද්දේදී කෝච්චියාව කරගන්න දෙයක් නැහැ. ඒක වතුරට පයින්න ඕන. ඒත් මැරෙනවා. මොකද ඒක විශාල සර්පයක් ගිහි. අවිද ගන්න බැරුවකට අපි දාලා යනවා. අයබෝවන් යුරෝපාසිරිය YouTube නාලිකාවෙන් අද අප ඔබට ගෙන එන්නේ තවත් සුවිශේෂී වූ චරිතයක් සමග කතා බහක් ඉදෙන්නට. ඉතින් මේ වැඩසටහන ගැන කතා කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරනවා මෙවැනිම වැඩසටහනක් එහෙම නැත්නම් මේ වැඩසටහනේ පළවෙනි කොටස හැටියට අපි හඳුන්වන්න පුළුවන් ඒ තමයි තුර්කියේ සිට ග්‍රීසියට පැමිණීමේදී ලැබපු සජීවී අත්දැකීම් සමග බෙදා හදා ගන්නට එක් චරිතයක් සමග අපි කතා බහ කරා. ඔහුගේ අත්දැකීම් පළමු වැඩසටහනෙන් අපි ඔබට ගෙනාවා. ඔබ දැනටමත් මේ වැඩසටහන නරඹලා නැත්නම් අපි මුලින්ම ආරාධනා කරනවා මේ වැඩසටහන නරඹලා තමයි ඊට පසුව මේ වැඩසටහන නරඹන්නට. ඔව්. ඔබට මතකයි. අපි මීට කලින් වීඩියෝවේදී ඔබට ඉදිරිපත් කරා. තුර්කියේ සිට අති භයංකර ග්‍රීසිය දක්වා පැමිණි ගමන පිළිබඳව අපේ හිතවතෙක් එක්ක අපි ඔබට ඒ කරුණු ඉදිරිපත් කරා. අද අපි ඊට වඩා වෙනස් කාරණයකට තමයි යන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා බෝඩර් පහු කරමින් යන්නට උත්සාහ කරපු ගමනක බිහිසුණු අත්දැකීම් ඔබට ගෙන එන්නට තමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා අද තනුෂ්ක අපේ හිතවතේ ශ්‍රී ලාංකිකයි. අතන තනුෂ්ක කොච්චර කල වෙනවද ඔබ දැන් ග්‍රීසියේ? දැන් මම අවුරුදු 4යි. පස්වෙනි අවුරුද්ද ගතේ. ඔව්. ලංකාවේ කොහෙද කියලා නිකන් අපිට කියවමු. ලංකාවේ මම මාරවෙල. ගොඩාක් යුරෝපේ ඇවිල්ලා ලොකු ජනගහනයක් අපේ ප්‍රදේශවල ඉන්නවා. මේ සාමාන්‍ය අපි හඳුන්වන්නේ මේ පැත්ත පුංචි ඉතාලිය කියලා. පුංචි ඉතාලිය කියලා. ගොඩක් අයගේ තියෙන්නේ තමයි මේ ඉතාලියට යන එක. දැන් ඔයාගේ තියෙන්නේ ඉතාලියට යන එක. අනිවාර්යයෙන්. ග්‍රීසියේ තාමත් රැඳිලා ඉන්නේ ඒ උත්සාහ කරමින් රැඳිලා ඉන්නවා. තාම මේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කීපාරක් උත්සාහ කරාද දැන් ඉතාලියට යන්න? මම ඉතාලියට යන්න 4 වතාවක් උත්සාහ කළා. 4 වතාවක්. හැබැයි ඔබ ග්‍රීසියට පැමිණෙන්නේ තනිවම නෙමෙයි. එක්ස්ටෙන්ඩ් කියන්නේ. ඔව් මම මුලින්ම ග්‍රීසියට පැමිණෙන්නේ මගේ පුතයි එතකොට මගේ වයිෆ් මෙහි බාරයව. මෙහෙට තමයි අපි ඇවිල්ලා හිටියේ. මෙතන ඉඳන් කොහොම හරි මොකක්ද වාසනාවකට හෝ අවාසනාවකට වයිෆ් ඉස්සලා ගියා. මමයි පුතයි මෙහි දෙවෙනි එයාව යවලා දෙවෙනි වතාවට අපි දෙන්න තමයි යන්න ලෑස්තිලා හිටියේ. එතකොට පුතාට වයස කීයද? අපි මෙහෙට එද්දි නම් 3යි දැන් නම් 7ක්. 7ක් වෙනවා. වයිෆ් කියලා කොච්චර කාලෙ වෙනවද ඉතාලියට ගිහින්? දැන් වයිෆ් ගිහිල්ලා අවුරුදු 4යි. මගේ චූටුදු හමුනිත් ඉතාලියේ. චූටුදු S2 දකින්න තව අවුරුදු 4ක් විදියට. හරි. එහෙනම් අපි කියමු බලන්න දැන්. දැන් අවුරුදු මෙයා රාජ් 4 වතාවක් උත්සාහ කළා තියෙනවා. ඒක තමයි ඔය 4 වතාවෙම තියෙන අත්දැකීම් එකට වෙනස්. නමුත් ඒ ඔක්කොම 4 වතාවම අපිට කතා කරන්න බැරි වුණාට අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අපි හව මෙයාගෙන් මේ 4ෙන් ඇත්තටම භයංකාරම අත්දැකීම් අපිට කියන්න ඕනේ. මොකද ඒකනේ අපි ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනේ. මොකද එහෙම දේවල් වෙනවා කියන එක. ඒ හරහා ඒ පණිවිඩය තමයි අපි උත්සාහ කරන්නේ දෙන්න. මෙහෙම භයංකාර ගමනක යෙදෙන්න වඩා දෙපාරක් හිතන්න ඕනේ. එහෙම නැත්තම් ඒ ගැන හිතන්නවත් එපා කියන පණිවිඩය දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අපි ආමු ධනුෂ්කගෙන් ඔය 4 ඔයා මුණ දුන්නු. අති භයංකාරම අත්දැකීම අඩු වැඩියක් නොකර මේ අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න. ඔව් ඒ 4 වතාවෙම ඉතින් ගොඩාක්ම බෝඩර් හරහා ඒ ගමන තමයි ගොඩක් දුෂ්කර කියන්න අමාරු වේදනාකාරී අත්දැකීමක්. මගේ භයානකම අත්දැකීම උනේ බෝඩර් ගමන. ඒ කියන්නේ ඔබ අවසානයේ තෝරගන්නවා මේ කොහොම මේ මාර්ගයන් අතරලා බෝඩර් හරහා ඉතාලිය වලට සංක්‍රමණය වෙන්නේ. ඔව්. දැන් මේ යුරෝපෙට එන දැන් මේ අපේ ජනතාව දන්නවනේ මේ විවිධ ක්‍රම තියෙනවා මේ යුරෝපෙට ඇතුල් වෙන. ඒ ක්‍රම වලින් නෙමෙයි දැන් මේ අන්තිමට කරගන්න දෙයක් නැතිම කමට තමයි මම මේ අවස්ථාව තෝරගත්තේ. ඒ කියන්නේ බෝඩර් හරහා හංගේරියා වලට ඇතුල් වෙලා ඉතාලියට යන්නේ.
හංගේරියා වල නිකන් ඇතුළට බෑ. තව බෝඩර් එකක් තියෙනවා ක්‍රොස් කරන්න. අපි මැකඩෝනියා වලට යන්න ඕනේ. මැකඩෝනියා වලින් සර්බියා වලට යන්න ඕනේ. සර්බියා වලින් හංගේරියා. ඔව් එහෙම තමයි. මේ ගොඩක් මේ දුෂ්කර මාර්ගයක් මේක. දිගු මාර්ගයක්. හැබැයි ඔබ යන්නේ තනියම නෙමෙයි. ඔව්. අතදරුවෙක් එක්ක. මෙතනයි දැන් අපි ඔබ ගැන මේ මෙච්චර විස්තර කතා කරන්න හිතුවේ. හරි. දැන් එතකොට දැන් මේ කාරණා හතරක් පහක් දැන් ඔබ සොයනවා. ඊට පස්සේ මොකද ඔබ තෝරගන්නේ? ඔව් මට ඒ අතරදී හම්බ වෙන ඒජන්ට් කෙනෙක්. ඒ ඒජන්ට් හරහා තමයි මේ අපි සැලොනික වලට ගිහිල්ලා. හරි. ඒජන්ට් ඔබෙන් කීයක් ඉල්ලනවද? මට මතක හිටියේ ඒ දවස්වල යුරෝ 4000ක්. ඔබේ දරුවටත් එක්ක. මට මතක හිටියේ දරුවටත් එක්ක මොනවටද මේ ඒජන්ට්? මම දන්න විදිහට ඇෆ්ගනිස්තාන්. දැන් ඔබට ඒජන්ට් කෙනෙක් හම්බෙනවා. දැන් ඊට පස්සේ දැන් ගානත් ඔබ කතා කරගන්න. දැන් ඒකට ඔබට සුන්දර කතාවක් කියන්න දැතිනේ. දැන් යන්නේ මෙහෙමයි, යන දුර ප්‍රමාණය, යන්නේ කොහොමද? ඒ විස්තර ඔබට කොහොමද ඒජන්ට් ඔබට පැවසුවේ කොහොමද? ඇත්තට මට කිව්වේ අපි සැලොනිකෙන් බැස්සට පස්සේ පැය දෙකක තුනක පොඩි මේ අතුරු පාරක වගේ යන්න තියෙනවා. පයින්. පැය තුනින් පස්සේ ඒගොල්ලන්ගේ ටැක්සි එකක් එනවා මාව ගෙනියන්න ළමයාවත් එක්ක. මේ ඊට පස්සේ මේ අපේ ටැක්සි එක ඉතාලියට ඒ බෝඩරේ හරහා ඉතාලියට ගෙනියන්න. ටැක්සිය යන්න තියෙනවා. ඔව් ටැක්සිය වල මේකත් කියන්න ඕන අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට. ඇත්තටම මෙන්න මේක තමයි ඇත්ත කාරණේ. ඒජන්ට් කෙනෙක් හම්බුනම ඔබට කියන්න බොහොම සුන්දර ගමනක්. මේ එක යනවා බෝඩර් හරහා වෙනත් මාර්ග වලින් කියන්නේ බොහොම සුන්දර ගමනක්. හැබැයි යථාර්ථය ඒක නෙමෙයි. ඒක අහගන්න තමයි. ඒක ඇත්ත දැනගන්න තමයි අපි මේ අපේ සහෝදරන් එකතු කරලා තියාගෙන ඉන්නේ. මෙන්න මේ වීඩියෝ එක බලලවත් ඔබ විදේශ රටකට යන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබ මෙන්න මේ කතා අහලා මේකේ සැබෑ තත්ත්වය සහ මේකේ අඳුරු පැත්ත ඔබ ඉගෙන ගන්න. ඔබ දැනගන්න. ඒ සඳහා තමයි අපි ඔබට මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. හොඳයි. එහෙනම් ගියමු. දැන් හොඳයි. දැන් සැලොනිකේ ගියා. ඉතින් ඒ කියපු විදිහටම දැන් අපි සැලොනික ගිහින් ඒ රේල් ස්ටේෂන් එක ගාවට ඒ එන්න කියපු ස්ථානට අපි ගියා. අපිට කොහොම හරි උදේ 8:00 විතර වෙන්නේ ඒජන්ට් එනවා කියලා තමයි කියලා තිබුණේ. දැන් අපි කියන්නේ ඔයා පුතා විතරයි. නෑ මම එක්ක තව ටැමිල් ළමයි දෙන්නෙක් ගියා. කොල්ලෝ දෙන්නෙක්. ඕකේ. ඉතින් වෙනම ගියා තව ඇෆ්ගනිස්තාන් කොල්ලෝ 3 දෙනෙක්. ඒගොල්ලොත් බෝඩර් එක ක්‍රොස් කරලා යන්න. බෝඩර් එක ක්‍රොස් කරලා යන්න. ඒ ගිහින් අපි දැන් එනවා කිව්ව 8:00 9 අතර මට ඒ මතක හැටි කාලේ එයා හම්බෙන්නේ නම් කිව්වේ. අපි බලන් හිටියා කොහොම හරි 12 විතර වෙනකන් ආවේ නැහැ. ඊට පස්සේ මම ගියේ මට පුතා එක්ක පොඩි අවුරුදු 8:00 ඉඳන් 12 වෙනකනුත් ඒජන්ට් ආවේ නැහැ. ආවේ නැහැ. ඊට පස්සේ අවුරුදු සාමාන්‍යයෙන් ඉතින් ඒජන්ට්ලා කියන වෙලාවට එන්නේ නැති රාජ් ඔය කියන ආරක්ෂක හිතුන් මත තමයි. ඒ මිනිස්සු හරිය කපටි. සලකලිමත් වෙනවා. සලකලිමත් වෙනවා. මෙයා මේ තමයි අර ඉන්න මිනිහා කොච්චර රස්තිය දුන්නත් ඒගොල්ලන්ට ඒක ආදාළ නැහැ. ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව. ඒ සැලොනිකේ ගම්මාන ඇතුලේ මේ බෝඩරේ මිනිස්සු පයින් තැනට එනකන් අරගෙන ගියා. ඒ කියන්නේ තාම ග්‍රීසිය ඇතුලේ. ඊට පස්සේ අපි බස් එකෙන් බහලා ටික දුරක් යද්දී ඔය ඉස්කෝලේ පොඩි ගම්මානයක් ලස්සන ගම්මානයක්. ඔය ගම්මානේ මිනිස්සු දන්නා මේ එතන මිනිස්සු විතර එහා මෙහා එතනින් මේ බෝඩරේ ඉවර වෙන්නේ ඉවර වෙන්නේ මැකඩෝනියා. ඉතින් මැක්ඩෝනියා තමයි ඉවර වෙන්නේ. අපි ඉස්සලාම ඇතුල් වෙන්න ඕන මැක්ඩෝනියා වලට තමයි. ඒ බෝඩරේ කිට්ටුවට ආවා. කිට්ටුවට ආවම ඒ අර අහල පහල මිනිස්සු මේ මම පුතා වඩන් යන හින්දා මට ඒගොල්ලෝ දැනගත්ත අපි මේ පයින් යන්නේ කියලා. මට ඊට පස්සේ මේ බිස්කට් ටිකක් අනම්මනම් දුන්නා මේ ළමයාට කන්න බොන්න දෙන්න. මම මෙයාගේ අර අවශ්‍ය කරන බෙහෙත් හේතුත් අරගෙන ගියේ. අපි දන්නේ නැනේ ගමන. දැන් ඔයාගේ ප්ලෑන් එක හැටියට ඒජන්ට් ඔයාලට දීලා තියෙන්නේ පැය කීයක ගමනක්ද ඔය ඉතාලියේ? මට පයින් යන්න තියෙන පැය 3යි. ඉතුරු සේරම ටැක්සියේ තමයි. ඒ කියන්නේ සම්පූර්ණ දවසක වගේ ගමනක් ඔය. එයා කියන්නේ පවදා ඉතාලියේ. පහුගදා හෝ ඒගොල්ලන්ගේ මට වැඩි විස්තර දුන්නේ නැහැ. ඒ කිව්වේ දිගටම යන්න තියෙන ටැක්සි එක. ආයේ අර පැය 3 ගියා ඊට පස්සේ ටැක්සි යනවා කියන ගමන් තමයි තිබෙන්නේ. පැය 3 හරි 2 හරි ගියයින් පස්සේ ආයේ මේ පයින් යන්න මුකුත් නැහැ. නැත්තම් මම ළමයි කරා යන්නේ. ඉතින් මේ ගියා ඊට පස්සේ කොහොම හරි කැලේකට පැන්නේ.
කැලේකට පැනලා රේල් පාරක් තමයි තිබුණේ. රේල් පාරේ මීටර් 100ක් විතර අපි ඉදිරියට ගියා. යද්දී එක තැනකින් මේ නැවතුණාම ඉස්සරහ ලොකු පාලමක් තිබුණේ. ලොකු පාලමක් කියන්නේ? ඒක කියන්න බයයි. ඒ තරම් ඒ වගේ අත්දැකීම් මගේ ජීවිතේට මම ලබලා නැහැ. මේ ওই පාලම තියනවා අයියා මීටර් 200ක් 300ක් විතර එක දිගට. දැන් මේක තියෙන කැලේ කැලේ මැද්දේ ගඟක් උඩින්. ගඟ පාලම තියෙන ගඟට මීටර් 400ක් ඉහළ වගේ ඉහළ මට පේන විදියට. ඒ කියන්නේ අර වතුර මට්ටම හිටම හරි පොඩියට පේන්නේ. ඉතින් මේ එතන ආවට පස්සේ මේකෙන් යන්න ඕන කියලා. කියන්නේ පාලම මැදින් දැන් ඇවිදන් යන්න තියෙන්නේ. ඔව් පාලම මැදින් අවදන් යන්න ඕන කියලා. ඒකේ පාලම මැදින් රේල් පාරක් යනවා. ඒ රේල් පාරේ සයිඩ් එකෙන් අඩිය එකමාරක අඩියක වගේ පරතරයකට ප්ලේට් එකක් දාලා තියෙන ඇවිදන් යන්න. දැන් මේ යන්නේ මේ දැන් ගන්න යන්නේ දරුවත් එක්කනේ. දැන් ඒතකොට දැන් ඔබ කියන විදිහට අපිට දැන් දැනනවා මේක මාර භයානක තනක්. ඒ කියන්නේ ගස් කොළන් නැහැ කලක් නැදෙන් තිබෙන්නේ පාලමක් තිබෙනවා මේක රේල් පාරක් යනවා. දැන් දරුවත් අරගෙන ඔබ යන්නේ. ඒ වුණා අපිට දැනෙච්ච මානසික තත්ත්වය කොහොමද? මම ඇත්තටම බය වුණා ගොඩාක් බය වුණා. මොකද දැන් මම හිතුවේවත් නැති දෙයක් නෙමෙයි. මම ගොඩක් බය වුණා. ඊට පස්සේ මම දැන් ළමයාත් තරම් මේ පාලමේ යන්නේ කොහොමද? මං යන අතරේ මැද්දේදී කෝච්චියාව කරගන්න දෙයක් නැහැ. වතුරට පැන්න ඕන. ඒත් මැරෙනවා. ඒ කියන්නේ කෝච්චියටයි පුද්ගලයෙකුටයි මගියෙකුටයි මාරු වෙන්න ඉඩක් නැහැ. පොඩි ඉඩක් නැහැ. ඒ කියන්නේ රේල් පාරේ ඉඳන් අඩි එකමාරක ප්ලේට් එකකින් වගේ තමයි දෙපැත්ත වෙන් වෙලා තියෙන්නේ. ওই ප්ලේට් එක දිගේ යන්න ඕන. ඉතින් අර පීල්ලටනේ සාමාන්‍ය කෝච්චිය අහුවෙලා යන්නේ. කෝච්චියේ බඳ කොටස ගොඩක් පළලට තියෙනවා. අපි අහුනොත් අනිවාර්යෙන් කෝච්චියට අනිවාර්යෙන් වැදිලා මැරෙනවා. දැන් මේ අඩි එකමාර විතර මේ පළල පොඩි නෑ ප්ලේට් එක දරුවත් අරගෙන කොහොමද දැන් මේ මානසික හයියක් එන්නේ කොහොමද දැන් මේක හරි අතන මේක හරි භයංකරයිනේ. දැන් මේ පැත්තෙන් ආවොත් කෝච්චියට આવගෙන එහෙම නැත්නම් උඩට වැටෙනවා. දැන් ඔබ කියන පරිදි ගැඹුර ගත්තොත් මීටර් 600කට වැටෙන්න වෙනවා. මේ දරුවත් එක්ක අරන් යනකොට ඒවල දැනෙච්ච මානසික නිකන් හැඟීම කොයි වගේද? ගොඩක්ම ඒවලේ ගොඩක් බය වුණා. ඒත් මම කල්පනා කරුවා දැන් මේ මීටර් 100 200 විතරනේ මට තියෙන්නේ. බාධකයකට මම කොහොම හරි මේක කරන්න ඕන කියලා හිතලා මේ ඒකත් එහෙම හිතුවෙත් දැන් මාව ටැක්සිය ගෙනියනවා කියලා. කොහොම හරි මම යනවා කියලා හිතාගත්තා. හිතාගෙන මම ළමයාවත් වඩාගෙන දෙයියන්ටත් කියාගෙන කොහොම හරි හිත හයිය ධෛර්යය අරගෙන මම පාලමින් ඒකට යනවා මේ දා ළමයා වඩාගෙන මගට යද්දි කකුල් ලෙවුලනවා අයියා. ඒ තරම් ඒ කියන්නේ කෝච්චියක් එයිද වතුරට වැටේද පොඩි ළමෙක් වඩාගෙන සාමාන්‍යයෙන් අර ඒ දණ්ඩක යන වගේ ගමන. ඉතින් ගොඩක් බය වුණා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඉක්මනින් ගියා. මොකද බයට ඒක මම ඇවිද්දද මට ඇවිදුනාද කියන්නත් බෑ. ඒ තරම් බයයි. ලොකු මේ රිස්ක් එකක් නේද? ඉතින් කොහොම හරි දෙයියන්ගේ පිටින් කිසිම කෝච්චියක් ආවේ නැහැ. ඊට පස්සේ එතනින් කොහොම හරි මම ගිහිල්ලා ලොකු හුස්මක් ගන්න ළමයා බිම තිබ්බෙත් මේ පාලමේ ඉවර වෙනකම් ගිහිල්ලා. පාලමේ ගොඩට ගියා. දැන් ඔයගලන් ගෲප් එක ඔයාලට ඉස්සරහින් කට්ටිය යනවා. ඔයා තමයි දැන් පිටිපස්සේ යන්නේ. මොකද ළමයාත් ඉන්න. දැන් කී දෙනෙක්ද සර් ඔක්කොමලා? අෆ්ගානිස්තාන 3 දෙනයි, ටැමිල් බොයිස් දෙන්නයි, ඔයයි පුතයි. ඒජන්ට් කියන කෙනා ඔයත් එක්ක ඉන්නවා. එතනට එනකන් අර තව එක්කෙනෙක් ආවා. ඒජන්ට් සහායකයෙක්. සහායකයෙක්. එතන ඉඳන් අපි පාලමෙන් ඉවර වුණාට පස්සේ දැන් මං එහුවා ආයේ මේ වගේ දැන් නැහැ බයයි නෑ කිසි ප්‍රශ්නයක් නෑ. තා පැය දෙකයි යන්න තියෙන්නේ. මේ ඒ කියන්නේ පැය දෙකකින් පස්සේ ටැක්සි එනවා. ඕකේ. ඉතින් මං හිතාගත්ත ළමන්නේ දැන් මේක ඉවර බාධක ඉවරයි. මං යනවා දැන් ඉතින් අවුලක් නැහැ කියලා. දැන් මායි අර මේ දෙමළ කොල්ලෝ දෙන්නයි කතා වෙලා යන්න ගත්තා. දැන් අර අපිත් එක්ක සහායට ආපු එක්කනම් පාලමෙන් එහා පැත්තට ආවා. එතනින් අපිව පිටත් කරා. එයා එතනින් යන්න ගියා. ඉතින් දැන් අපි කොහොම හරි අර පාලමේ දැන් යනවා. දැන් අඳුර යුරෝපේ ටිකක් මේ සමර් කාලේට අඳුර වැටෙන්න පරක් වෙනවා නේද? ඒ හින්දා පොඩ්ඩක් එළිය තියෙන 5-6 වගේ දැන් අපි ඇවිදගෙන යනවා.
දැන් යන්නේ අර පාලමේ මේ පාලමේ රේල් පාරේ මැද්දේ තමයි දැන් යන්න ඕන. සිල්බරන් කොට උඩ අඩිය තියදී අර ලොකු කළු ගල් වලට අඩිය තියදී යන්න ඕන. ඒ යන ගමනේ අයියා මේ අර සපත්තු වල අඩි මේ හිල් කරන් ගල් ඇතුළට එනවා. කකුල් වලට ඇනෙනවා. යන්න මේ තැනක් නෑ. ඉතින් අර දෙපැත්ත කැලෑවනේ. ඔය අතරේ ඔය එහෙම යන ගමනේ ඉදිරියට කෝච්චි එනවා. එක ට්‍රැක් එකයිද තියෙන්නේ? එක ට්‍රැක් එක එක රේල් පාර. එක රේල් පාරයි. එක රේල් පාර. අයින් වෙන්න ඉඩ නැද්ද දෙපැත්ත? අයින් වෙන්න කියන්නේ කෝච්චි ගානටම වගේ තියෙන අඩි භාගික අඩියක වගේ පොඩි පරතරයක් තියෙන ඒවත් ඒක අපි හදාගෙන කෝච්චි එනවා ඇහුණු ගමන් හදාගෙන කැලේට හේතු වෙනවා. ඊට පස්සේ ඔය ඔහොම යද්දි කෝච්චි දෙකක් එනවා. ඉදිරියට කෝච්චි දෙකක් එනවා කියන්නේ එකයි අපිට මොනකට පේන්නේ. අපි ඉතින් මේ ඒක කෝච්චියට කොහොම හරි මම ළමයාවත් කැලේ පැත්තට තියලා බදාගෙන අර කෝච්චියේදී කැලේට මෙහෙම හේතු වෙනවා. ඉතින් අර අපිට ඔළුවට උඩින් තියෙන ගස් අතු වල වැදීගෙන කෝච්චිය යන්නේ. ලොකු රිස්ක් එකක් දැන්. හරි බය හිතුණා. මං කිව්වා මේ මෙහිම දිගටම යන්න තියෙන්නේ නෑ තව චුට්ට දුරයි මේ තව ටික දුරක් ගියාම මේව මොකුත් නෑ උඹලට ටැක්සිය එනවා. ඊට පස්සේ කාර් එක අරන් යන්නේ. ඊට පස්සේ කමන්නේ කියලා දැන් අර ආපහු අර පාලම බහුණා යන්නත් බෑ නේද? ඒකත් බයන්නේ. ආපහු හැරෙන්නත් බෑ. ඊට පස්සේ දැන් අපි යන්න පිටත් වුණා. කොහොමද දැන් අපි දැන් ඇවිදගෙන යනවා දැන් අර මේ අපිත් එක්කේ ටැබිල් මේ ළමයාගේ කකුල් දෙක පොඩ්ඩක් මේවා අමාරුයි. එයාගේ කකුල් කැපිලා. දැන් මට දැන් පැය දෙක කිට්ටුයි. දැන් පැය දෙක ආරම්භයේ ඉඳන් පැය කීයක් ඇවිදගෙන අවදිනවද දැන් වෙනකොට? දැන් අපි දෙකටනේ පිටත් උනේ අර බස් එකේ. දැන් වෙලාව 6ට විතර. දැන් වෙලාව 6යි. එතකොට තාම අපි බෝඩරෙන් පැය 6ක් විතර ඇවිදලා. ඔව් බෝඩරෙන් පිටට ඇවිදලත් නෑ තාම. තාම ක්‍රීසිය ඇතුලේ. තාම ක්‍රීසිය ඇතුලේ. ඒ අයියා ඒගොල්ලෝ ඒ කරන්නේ අපිට පැය දෙකයි කියලා ඇතුළට අරන් ගිහලා රෑ වුණාට පස්සේ අපිට අපහු එන්න බෑ. අපි පාර දන්නෙත් නෑ. ඔව්. අපිට රේල් පාර දිගේ ආවත් ඒ පාරවල් හොයාගන්න බෑ. ඒ තරම් කැලෑව. අර පළවෙනියටම අපිට අර මූණ දෙන දරුණු අත්දැකීමක් නේ. ඉතින් අපි පැය දෙකක් විතර ඉවරෙද්දි කතා කරලා ඇහුවා දැන් පැය දෙකක් විතර ඇවිත්ලා මේ උඹලගේ ටැක්සි මේ වගේ ටැක්සි එන පාරවල් නැහැ. තව ටික දුර තව කිලෝමීටර් 3 එනවා ටැක්සි එනවා. ආයෙ දැන් අපි ඇවිදිනවා. දැන් කිලෝමීටර් 3න් එනවනේ. අර කිලෝමීටර් 3 වෙද්දි ළමෙක් කඩාගෙන එහෙම අර අපේ කෑම බීමක් දාගෙන එහෙම අපි ඇවිද්දේ. කිලෝමීටර් 3ට යද්දි ගොඩක් රැහැලා අඳුර වැටිලා දැන් අර රැහැයියන්ගේ සද්ද විතරයි ඇහෙන්නේ. කැලේ මැදට කරුවල වටනවා හිතාගත්ත ඒකයි. දැන් ඔය තනිකරම කැලේ. තනිකරම කැලේ. අයියෝ සර්පු මම දැක්ක විශාල සර්පයක් දැක්කේ. ඒ කියන්නේ අර රේල් පාරෙන් මේ පීල්ලට අහු වෙලා සර්පයව තුනට කැඩිලා. ඒක කොටස සර්පයාගේ ඔළුව කොටස අඩි 2ක් විතර රේල් පාරේ එක පැත්තක. වලිගේ කොටස අනිත් පැත්තේ. මැද තව කොටසක්. ඔව් මැද තව කොටසක්. මට හිතෙන විදිහ අඩි 10කට 12කට වගේ දිග සත්තු. ඒ යද්දි අපිට ඉතින් ওই නාරි ලොකු සර්පයෝ ඉස්සරහින් යා මාරු වෙනවා. කැලේ මැද්ද යද්දි. එතකොට මේ ජීවිතය ගැන ලොකු අවධානමක් තියෙනවා මේක. ගොඩාක් ලොකු අවධානමක් දැක්කේ අපි දැනගෙන හිටියේ නෑ ඒ මෙච්චර මේ භයානක ගමනක් මේ ගෙනියන්නේ කියලා. මේක තනිකරම කුන්නේ මේ ඔබ යන්නේ දරුවත් එක්ක. ඔව්. ඒ වගේ කිමත් අරගෙන මේ යනවා. අනිවාර්යයෙන්ම මට මේ ගමන යන මැදදී මට තේරුණා දැන් අපි ගිහිලා වලට වැටිලා ඉවරයි දැන් මේ ආපහු එමක් නැහැ. ඔව් මම ඇත්තටම මේ මට මොනවා හරුණත් මම ළමයාගේ ජීවිතේ බේර ගන්න ඕනාවට ඒ කියන විදිහට කරන්න උනා. ඒත් මම එකපාරක් කෑ ගහලා බැන්නාම කොහොමලගේ ටැක්සි මේ ආවේ නැත්තේ ඇයි කියලා ඉඳපල්ලා තව මේ කැලේ එළියට යන්න ඕන ආපුහම මේ තව චුට්ට දුරයි තියෙන්නේ. ඒ කී රෑ වෙනකම් අර දෙගඩ හරිය වෙනකම්ම මේ මිනිස්සු ගෙනියනවා. ගෙනිච්චට පස්සේ අපිට මුකුත් කරගන්න බෑනේ. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට ඕන විදිහට අපි දැන් මේ යන ගමනේ දැන් ඔබ කියනවානේ දැන් රේල් පාරක් යනවා දැන් කැලෑ ඉන්නවා සත්තු ඉන්නවා දැන් මේ තනි කරම කැලෑක් මැදින් යන්නේ අහල පහලක ගම්මානයක සේයාවක් එළියක් ඒ කිසිම දෙයක් නැද්ද දැන් මේ යන ගමනේ අයියර කියන්නේ අහල පහල ගම්මානයත් ඈතින් මේ ලයිට් එකක්වත් නැහැ ලයිට් එකක්වත් නැහැ ඒ කියන්නේ සම්පූර්ණ යන්නේ කැලෑම් මැදින් මැදින්
කැලේ මැද්ද යන්නේ. ඊට පස්සේ අර ළමයා මට කතා කරලා කිව්වා අයියා මට මේ ඇවිල්ලා ගන්න බෑ මගේ ඉකිලි කැපිලා කියලා. ඊට පස්සේ අපි එයාගේ පරිසම් පොඩ්ඩක් පාත් කරලා බලද්දී ඒ කකුල් දෙකේ මෙහෙම නිලි ගිහිල්ලා දැන් අර ගණහම නැහැ. හම නැහැ. ඊට පස්සේ කොහොමද දැන් මටත් අමාරුයි. ටික ටික මටත් තේරෙනවා මගේ යටිපතුල් වලට දැන් මම ළමයාවත් වඩා නෑ තනියම. මම ළමයාවත් වඩාගෙන නේ යන්නේ. ඉතින් මට අර කකුල් වලට ගාල් ඇනලා මට දැනෙනවා නිකන් අඩිය තියන්න බෑ වගේ. ඒ සපත්තු හිල්ලලාද? සපත්තු හිල්ලලා දැන් මේස් දෙක නෑ අයියා. මේස් දෙක උඩ තියෙනවා. අඩිය නෑ. අඩිය නෑ. මේ කර්කශ පොළවේ ඇවිදලාම මේ සපත්තු ඔරොත්තු දෙන්නේ නෑ. ඔරොත්තු ඒක හේතුව දැන් ඔබ සූදානම් වෙලාවේ නෑ මේ වගේ ගමනකට සුදුසු විදියට අනිවාර්යෙන්ම අයියා දැන් වාහනයක යන ගමනකට අපිට බූට්ස් දාගෙන බූට්ස් දාගෙන ඉන්න ඕනේ නෑනේ. අපි ඉතින් සෑහලුවෙන් යන්නේ ඉන්න විශ්වාස සෑහලු සපත්තුයක් කරගෙන. අයියා නවතින්නේ මේ ගමන. දැන් රෑ 12යි. එක දිගටම ඇවිදිනවා. ඔව්. එක දිගටම ඇවිදිනවා නවතින්නේ. ඔය අතරේ මට තේරුණා මට දැන් ඇවිද ගන්න බෑ කියලා. එතකොට මගේ අර දිය පොක්කලන් ඇවිල්ලා කකුල යට සපත්තුව කැඩිලා මේ ඒ කියන්නේ සපත්තු දැන් මේ ගෙවිලා හිල්ලලා කකුල් තුවාල වෙන්න දියපට්ට දාන තරමට දැන් ඇවිදලා තියෙන්නේ. ඇවිදලා තියෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ දනුෂ්ක. දැන් ඔය අතරේදී කාට හරි ඇත්තටම ඇවිද ගන්න බැරි වුණොත් එතකොට මොකද වෙන්නේ? ඇත්තටම අය ගොඩක් අපි ඊට පස්සේ බලෙන් යනගියන් ඇවිද ගන්න බැරුව ගියොත් අපි දාලා යනවා. අපි එතකොට කැලේ අතරමං වෙනවා එක්කෝ සතෙක් දැස්ස කරලා මැරෙනවා. නැත්තම් ඒ එන්න ඕන කොහොම හරි අර උපාරේ හොයාගන්න. ඒක තමයි ඉතින් හැමෝටම වෙන එක නේද? සමහරවිට ජීවිතේ පවා අහිමි වෙන්න පුළුවන් මේ ගන්න. අනිවාර්යෙන්ම. ඒවා ඉතින් ඒජන්ට්ලට එහෙම ජීවිත ගැන එහෙම මේව එකක් නැහැ. ඒගොල්ලන්ට මේක වෙන්නේ නීති විරෝධී විදිහට යම් කිසි විදියකින් කෙනෙකුගේ ජීවිතේ නැති වුණු ඒ වගේ කීම ගන්න ඒ වෙලාවේ කවුරුත් නැහැ. ඇත්ත කාරණේ ඒක තමයි. දැන් ඔයා එතනින් එහාට දැන් ටැක්සිය නැහැ තාම. දැන් ඉතින් අය ටැක්සි එන්නේ නැහැ කියලා අපිට තේරෙනවා. කැලේ ටැක්සි එක කොහොමද? කැලේ ටැක්සි එන්න බෑනේ. කැලේ කොහොම හරි අපි රෑ එක විතර වෙද්දී ඒ කම්බියක් කපාගෙන ඒ අර අපේ ආමි කට්ටිය දාන ඔය කම්බි තින්නේ ඒ කම්බියක් කපාගෙන ඇතුල් වෙන බෝඩර් එකට. ඒ ඇතුල් උනේ මැක්ඩෝනිය ඇතුල් උනේ. ඇතුල් වෙලා ඒතර මිදිවතු අස්සෙන් යනවා. ඒ පේන්නේ නැහැ මේ ළඟ ඉන්න කෙනාම මේ කවුද ඉන්නේ මම මට අඩුතරම මේ ළමයාගේ ඇස් දෙකවත් පේන්නේ. ළමයාත් නිදි. ඉතින් මේ හැරිලා හිටියත් ඇස් දෙකවත් පේන්නේ ඒ තරම් කළු අර රැහැයියන්ගේ හඬයි කළුවරයි විතරයි අපිත් එක්ක. දැන් දැන් මේ දැන් රාය යන්නේ කැලයක් මැදින් යන්නේ. මේ සත්තු සිල්පා ඒ හම්බෙන්නේ නැද්ද? එහෙම බයක් එහෙම හිතට දැනුන්නේ? සත්තු ඉතින් අය අර රැට අර සත්තුන්ගේ ඇස් දිලිසිලා එහෙම ඈතින් පේනවා. ඉතින් සමහරව දුවනවා අපි දැක්කම සද්දෙට දුවන සත්තු ඉන්නවනේ. බයයි ඉතින් මොනා කරන්නේ දැන් ගිය ගමන අපි ආය හැරෙන්නේ කොහොමද? අර මිනිස්සුන්ගේ බලපෑම උඩ යනවා. ජීවිතයත් මරණයත් අතර ගමනක් නේ යන්නේ. ඒ කියන්නේ දැන් ඔය යන අතරෙත් අයියා මේ යාලගේ ගෲප් ඉන්න දැනින් දැන් මේ ගෲප් කොහොම හරි අපි ඇද්දි දැන් 15ක් විතර වෙලා තියෙනවා එකතු වෙලා දැනින් තුන් හතර දෙනා එහෙම එකතු වෙලා 15ක් විතර වුණා ඒ ගෲප් එක. ඊට පස්සේ මේ දැන් මට ඇවිද ගන්න බැරුව ගියාම මං කිව්වා මට ඇවිදින්න බෑ. ඒත් අහන්නේ කිසිම කෙනෙක් කනට ගන්නෑ මේ කොච්චර ඇඬුවත් කෙරුවත් මොනා කරුවත් කනටවත් ගන්නේ නැහැ. අදාළව නැහැ. ඊට පස්සේ මේ උනා වතුරකින් බහින්න ඕන ඇලපාරක්. මේ ලොකු ඇලපාරවල ඉතින් මේ මගේ හිතේ අඩි 20ක් 30ක් යන්න ඕන යුරෝපේ වතුර සීතලයි කියලා තේරෙනවනේ. ඒ ඉතින් ගල් තියෙන ලංකාවේ වගේ වැලි පොළවල් නෑ ඇලපාරවල. කොහමද අයියා රෑ එළි වෙනකම් අපි ඇවිද්දා. නතර වෙන්නේ නැහැ. කිසිම තැනක නතර වෙන්නේ නැහැ ඇවිදිනවම තමයි. ඒ කියන්නේ දැන් මේ සලවණකින් නම් දැන් අපි ගෝ දෙකට තුනට පටන් ගත්ත ගමන තාමත් මේ රැප් වෙලා මධ්‍යහ්නත් පහු වෙලා පාන්දර එකත් වෙලා තාමත් එක දිගට ඇවිදිනවා නතර වෙන්නේ නැහැ. ඇවිදිනා නතර වෙන්නේ නැහැ. ඒත් කැලේ දැන් අර මිදිවතුත් පැන්න දැන් මේ වෙන රටකට දැන් ආගපු රටට ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මේ ආය කැලේ දැන් මිදි ඒ වවල තියෙන මේ ගොවිපොළ වල සේරම පොහු කරගෙන ආය කැලේ. ආය දැන් කැලේ යනවා. දැන් එළි වෙලා ආය නතර වෙන්නේ. මේ වතුර බොන්න ඒවත් ඔක්කොම යන ගමන් දැන් කරනවා. මම සපත්තු මේ ගලවලා යනවා කියලා හිතාගෙන මම සපත් දෙක ගලවලා අතින් මේ ඇඟිලි දෙකට දාගෙන ඔබ සපත්තු දැම්මත් වැඩක් නැහැ දැන් යට ඔක්කොම ගෙවිලා තියෙන්නේ.
යනවා. ඒ යන ගමනේ අයියා මේ අර ඒ වැලි වැලි වලට කැපිලා අර මගේ කකුලේ ආපු මොක්කලා ඒක පිපිරිලා කිල්ල ඒව ඇතුළට වැලි ගියා. දැන් අර වට වැඩි අමාරුයි. වැලි වලට කැපෙනවා. වැලි වලට කැපිලා රත් වෙච්ච වැලි දැන් අවුවට යනකොට ඉතින් මේ ඒවට කැපිලා දැන් ඇවිද ගන්නම අමාරුයි. දැන් ආපහු අර හැන්දෑ වෙනකන් ඇවිදිනවා දැන් ඇවිදින එක ඒකයි කරා පාව වෙලා දැන් ඊළඟ දවසේ දෙවෙනි දවසෙත් දැන් ආයෙ පහන් වෙන්න කිට්ටුයි. දැන් පේනවා දැන් ගෙවල් පේනවා කඳු වල ලයිට් පේනවා මට දැන් යන්න බෑනේ. මම කතා කරලා කිව්වා මම අහු වෙනවා මේ රටේ පොලිසියට. මම බය වුණා. දැන් තවත් ගියොත් මොනවා වෙයිද කියන එක. දැන් මට ඊට වැඩිය හොඳ මේ රටේ පොලිසියට අහු වෙලා කොහොම ජේල් එකට යනවා. ඔව් මට ඒ තරම් අමාරුයි. ඊට පස්සේ මම එක්ක හිටපු මේ ටැමිල් ළමෙක් ඇවිල්ලා කිව්වා අයියා ඔව කරන්න එපා මුන් අපිට මොනා කරයිද දන්නේ නැහැ. මුන් අපිව මරුවොත් මොකද කරන්නේ? අපි දැන් ඉතින් කාගෙන යන්නේ අපි සපෝට් කරන්න කියලා. මම ඊට පස්සේ බැලුවා ඉතින් ඕව කරන්න කියලා මට ළමයට මොනවා හරි කෙරුවොත් කියන හින්දා ආපහු මේ කොල්ල දෙන්නත් උදව් කෙරුවා. හිමින් ගියා. දැන් මගක් මේ ගමන යන්න ගත්තාම තමයි මේකේ තියෙන අවදානම දැනෙන්න පටන් ගන්න. අනිවාර්යයෙන්. දැන් කාගෙන් හරි අහලා තිබ්බනම් මේ වගේ ගමනක් ඔයයි නැහැ නේ වාදී. අවදාවත් ඉන්නේ අය මේ වගේ විහිසුණු අත්දැකීමක් ඇත්තටම ජීවිතේට මේ වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම අප්‍රසන්නයි වෙන කෙනෙකුට ලැබෙන්න පුළුවන් මේ වගේ අත්දැකීම්. ඒ කියන්නේ ඒ තරම් මිනිස්සුන්ගේ ජීවිතේ වටිනාකම බිඳුවටම දාලා ඒ මුදලට යටයි. ඒ අපි ඔහොම දිගට යන ගමන් ඊට පස්සේ කොහොම හරි ආය අඳුර වැටෙනවා. අඳුර වැටෙන ඊට පස්සේ මේ දෙවෙනි දවසේ යන්නේ. දැන් දෙවෙනි දවසේ මේ දෙවෙනි දවසේ යනකම්ම දැන් නිදාගන්නේ නැද්ද? නෑ ඒගොල්ලෝ නිදාගන්නේ නෑ. එක දිගට දැන් ගමන පටන් ගත්තා. දැන් පළවෙනි දවසත් ඉවරයි දෙවෙනි දවසත් යනවා. මේ තාම පයින් යන්නේ. තාම පයින් යන්නේ. ඔව් පැය තුනක මේ ටැක්සි ගමන මේ යන්නේ තාම. ඊගෙන ඉඳලා තාම කියන්නේ මේ ඉන්නේ කොහෙද? නෑ අපිට දැන් කොච්චර දුරද තව එන්නකුත් නැහැ. නෑ අපිට දැනගන්න විදියක් කොහොමවත් නෑ. අපිට ෆෝන් එකක්වත් එළියට ගන්න දෙන්නේ නෑ. මැප් එකවත් බලන්න. එතනින් ලොකු දුරක් පේනවා යස් දෙක. ඔව්. ඉතින් අපිට පේන ඈතින් අර ලයිට් මේ වාහන යන පාරක් ඈතින් පේනවා. ඕකේ. ඉතින් අපි මේ ඔතනට ඇවිල්ලා මේ ඉද්දි අපිට ඈතින් වාහන 3-4ක් යනවා එක දිගට. හරි ස්ලෝ එකේ ගියේ. ඊට පස්සේ ඒ හිටපු මේ ඇෆ්ගනිස්තාන් කට්ටිය කිව්වා නිදිය ගන්න කියලා බිම. අර බෑග් එකට ඔළුව තියාගෙන නිදියක නිද්දී මගේ තිබුණ පුතාට ගෙනාව ජූස් එකක් මහන්සි ඒ තරම් දැන් නැගිට ගන්න බෑ නිදියට දාගන්න පුළුවන්. ඔය නිදිය ගත්තොත් ඒක කියන්නේ දවස් දෙකක් විතර එක දිගට නිින්ද යන තරම් ඒ තරම් තේරෙන්නේ. ඊපස්සේ ඔය අතර ටික වෙලාවක් ඇතුළත මේ අර ඇෆ්ගනිස්තාන් කට්ටියකින් එක්කෙනෙක් කතා කරුවා බාබු ඉංග්‍රීසි දන්නේ නැහැ ග්‍රීක දන්නේ නැහැ ඒ භාෂාවෙන්මයි කතා කරන්නේ ඇඟට ගහලා හරියන් කියලා. ඊට පස්සේ තිබුණේ අර ඇලෙන් එහා පැත්තට ආපහු යන්න ඕන. දැන් හැමෝම දැන් අර නැගිටලා දඩි පිටි ගාලා ලෑස්තිලා ඇලෙන් එහාට සපත්තු ගලවන්න දිව්වා. දැන් එහා පැත්තේ වාහනයක් කියන්නේ මම දන්නේ වාහනේ මොකක්ද කියන්නේ මට. ඊට පස්සේ මම හිමින් ළමයා අරගෙන සපත් දෙක ගලවගෙන ඒ ඇලෙන් එගොඩට උනේ අන්තිමට. ඒ කියන්නේ අර ඒගොල්ලෝ යන්න ලෑස්ති මං එගොඩට යන්නේ. ඊට පස්සේ මම ඒගොඩට යනවත් එක්ක පුතා කිව්වා මේ මට චූ දාන්න ඕන කියලා. මම ළමයා බිමින් තියලා හිමීට සපත් දෙකක් දාගන්න කාලයක් හම්බුන්නේ මේ බිම තියලා ළමයා වල්ලන් හිටියා චූ දානකම්. එතකොට අය අර කැලේ ඇතුලෙන් අර කුලම් වෙච්ච කුළු විහාරක් නෑනක් එනවා වගේ උඩට වෙඩි තියාගෙන ආවා. හිතා ගන්න බැහැ මොකක්ද කියලා. එතකොට අය ඇවිල්ලා තුනේ අර වාහන තුනේ අපිව දැකලා. ඒ ඇවිල්ලා බෝඩර් පොලිස් මැකඩෝනියා පොලිසිය. මැකඩෝනියාද කියන්නේ දන්නේ නැහැ. ඔයාලා දන්නේ නැහැ. අපි දන්නේ දේශීමා කොහමද? මේ දේශීමා පොලිස් වලින් කියන්නේ ඔයාලා ළඟට ඇවිල්ලාද දැන් ඒගොල්ලෝ අපිව දැකලා කොහොමද ඒගොල්ලෝ අර බලන්න දේවල් කියන රැයට ඒගොල්ලෝ හොඳට පේනවා ඉතින්. ඒක අපිට පස්සේ පෙන්නනවා මේ ආදගත්තා ඊට පස්සේ. ඊට පස්සේ අර කුළු විහාරක් රැණක් වෙනවා වගේ 20ක විතර කණ්ඩායමක් දුවගෙනාව අර යෝධයෝ වගේ ඒ තරම් හොඳ ෆිට්නස් තියෙන පොලිසියෙක්. අය හතර මිනිස්සු ලංකාවේ තියෙනවා. ඊට පස්සේ ආපු ගමන් මමනේ අන්තිමට හිටියයි අර උඩට වෙඩි තියාගෙන ආවා.
ඔක්කොන්ට බිම දිහා වෙන එක මම ළමයි චූදානින්ද දිගාවට හිටියේ ඒ ආපු පාර දැන් මගේ ඇඟට එනවා මට පේනවා මම ඊට පස්සේ මෙහෙම ළමයාව අරගෙන අර මනුස්සයාට පෙන්නන්න මෙහෙම හැරුනේ හැරෙද්දි මගේ ඇඟට වැදිලා ඉන්න මාව විසුණා ළමයාත් එක්ක ඊට පස්සේ ළමයාව දැක්කහම මනුස්සයා ඔළුව වැදිලා කියන්නේ ගැහුවද ගැහුවේ නෑ ඒක මම විදිය ගත්තේ නෑනේ අනිත් ඔක්කොම ඉතින් මම ළමයි චූදානින්ද ළමයා වල්ලන් ඉන්නවා දැන් අමාරුයි ඉතින් අර මට විදියක බිම වැටෙන්නේ කියන එක තමයි මේගොල්ලෝ අර ගොඩක් මේ උරහිස් වලින් හප්පලා වට්ටනවනේ අර රගර් ක්‍රීඩාවේ වගේ එහෙම තමයි මම ඇඟට ආවේ මම එනවත් එක්ක ළමයා මෙහෙම හැරෙව්වා අරපුවම මගේ මේ පැත්තේ වැදුනහම මම ළමයාත් එක්ක වැටුණා වැටෙදි තමයි පොලිසිය කෙනා දැක්කේ ළමයෙක් ඉන්නවා කියලා හැබැයි ගොඩක් යා ෂොක් වුණා ළමයා දැක්කේ හින්දා ඊට පස්සේ මම කොහොම ළමයාවත් යාන් බිම ඉඳාගත්තා අපි ඔක්කොම මල්ලගත්තා ඒ අවස්ථාව අල්ලගෙන මාංචු දැම්මද මට මාංචු දෙන්නේ නැහැ සමහර අයට දැම්මා සමහරුන්ට දෙන්නේ නැහැ අරගේ පයින්දලා මානෙක දාන්න ඒ වෙලේ අයියා ඊට පස්සේ අපෙන් එතන හිටපු වහින ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා මගෙන් අහුවා කොහෙද කියලා මම ශ්‍රී ලංකාව ගියපුවාම මට තේරුණා මට ටිකක් පොඩි සපෝට් එකක් මේ වචන වලින් ලැබුණා වගේ කියලා ළමයාත් ඉන්නවනේ ඒක ඔය අල්ලගත්ත මේ මොහොත පහර දීම සිද්ධ කරලා නෑ පහර දීම සිද්ධ කරා මට පහර දීමක් වුණේ නෑ අන්තයට ඒ අධ්‍යයන විදින්න උනා අනිවාර්යයෙන් ඊට පස්සේ අහුවා කවුද මේක ලින්ක් කරේ මේ ගමනේ ඉන්න කවුද ලින්ක් කරේ කියලා ඊට පස්සේ මම අර හිටපු ළමයි දෙන්නට පොඩ්ඩක් මේ සිංහල බෑ වන්නේ කෑ ගහලා එක උඹලා දෙන්න එහෙම කියන්න එපා උඹ ගෙනාවයි කියන එක කියන්න එපා කියද්දි අර ළමයට වැඩි තේරුනේ නැහැ ඒ ළමයා කිව්වා මෙහෙම මේ අපි මේ මැප් එක ඩවුන්ලෝඩ් කරගෙන මැප් එකකින් ආවේ කියලා ඒ කියන්නේ අපි එක්කන හොඳටම ගැහුවා මම මේ කෑ ගහලා කිව්වා මම කිව්වද කියන්න එපා කියලා ඊට පස්සේ අර ඇෆ්ගනිස්තාන් කට්ටිය සද්ද නැහැ ඒ කියන්නේ උන්ට අත්දැකීම් තියෙනවා ඒ වගේ නිතර කට්ටිය ගිනිහිල්ලා ඉතින් උන් සද්ද කරන්නේ නැතුව හිටියා දාගත්ත අර අපේ ලංකාවේ ඉන්නවත් මේ ඇෆ්ගනිස්තාන් කට්ටියකම ජිප් එකට දාගෙන මම ළඟින් වෙන්නේ මේක මම කොහොම හරි සපත්තු ගත්තද බඩු ගත්තද මතක නැහැ කොහොම හරි අපි දාගෙන ගියා කොහොම හරි පැය දෙකක් විතර ගමනක් වගේ ජිප් වල සමහර ඒවා ලෑන්ඩ් රෝවර් වගේ ඒවා සමහර වෑන් කොහොම 15ක් විතර හිටියනේ දැන් පොලිසියට අහු වෙනකොට මනුෂ්ක එක දෙයක් ඔයාලට මතක් කරනවා ඒ තමයි දැන් ඔයාගේ ඉතාලි සීනය අද මෙවරවත් සබයි වෙන්නේ නැහැ කියන එක අනිවාර්යයෙන් ඔව් මම ඉතින් පොලිසියට අහුනාට පස්සේ ඉතින් අයියා දන්නවනේ අපි කොහොමද ඔයාට ජේල් එකට යන්න වෙනවා එක්ක නැත්නම් ඒගොල්ලෝ ඒවා ඩිපෝට් කරනවා මේ දෙක එකක් කරනවා අනිවාර්යෙන් ඉතාලියට ආන්න නැහැ කියලා අනිවාර්යෙන් දන්නවා මම දැනගෙන හිටියා අයියා දැන් මේ යුරෝප රටකින් නම් අහුණා අපි ආපු රටට ආය ඩිපෝට් කරන්න හැරෙන්න අපි ලංකාවට ගොඩ දුරට දාන්නේ නැහැ කියන දේ මම දැනගෙන හිටියා මේ ඊට පස්සේ මගෙන් ඒගොල්ලෝ අහුවා මොකද මේ කවුද ගෙනාවින්ද මන්ද කියලා අහුවා මම කිව්වා මෙහෙමයි මේ අපි දන්නේ මෙහෙම ගෙනාව ඇෆ්ගනිස්තාන් කට්ටිය බොරු කියලා අර මම ලංකාව හිටපු දෙන්නා වගේ අර ඇෆ්ගනිස්තාන් කට්ටිය ආය දාගත්ත වාහන වලට දාගෙන අයියා මේ මම ඒ යන අවස්ථාවේ තමයි දැනගත්තේ ඒ අපි ගියේ ආපු ගමන දුර ඒගොල්ලන්ගේ බෝඩරෙන් එහා පැත්තට ඒ රෑම අර මිනිස්සුන් ආයෙ දානවා ඒගොල්ලන්ගේ රටේ නීතිය ආයෙ දාපුවම අපි ආපහු ග්‍රීසියට දුර ඒ වෙලෙම ආපහු ඇවිදගෙන එන්න ඕනේ ආයෙ ඇවිදගෙන මේ කියන මොහොත වෙනකොට දැන් පාන් කියා ගන්න බැරුවනේ ඉන්නේ දැන් ඒ අහුණාට පස්සේ කිසිම සමාවක් නැහැ ආපස්සට ඇදලා එන්න ඕන තවම ආපහු ගමන් මාර්ගය අනිවාර්යයෙන් කියන කැලණියවත් ලැබුණේ නැහැ පොලිසිය මට ඔයාලට අනිත් කිසිම දෙයක් නැහැ මම හැබැයි මම ඒ අර මාව ඇතුළට ගත්ත පොලිස් නිලධාරියට කතා කරලා කිව්වා මගේ ලංකාවේ දෙන්නෙක් ඉන්න යාළුවෝ දෙන්නෙක් ඒ දෙන්න මේ කිසිම සම්බන්ධයක් නැහැ මට ඒ දෙන්නව දෙන්නේ කියලා. ඊට පස්සේ එයා කොහොමද මෙසේජ් එකක් දෙන්නේ නැති පොලිසියෙන් ගෙනල්ලා කොහොමද පාන්දර 3:00 විතර වෙද්දී අපිට මට ඒ දෙන්නව ගෙනත් දුන්නා මගේ කාමරේ හිටපු තැනටම ගෙනත් දීලා අපිට ඊට පස්සේ හොඳට සලකලා ආයෙත් අපිටත් තුනේ අයියා අර අපි මාව එක්කන් ගිහලා ඒගොල්ලෝ හොඳට සාත්තු කරුවා අපිටත් තුනේ අර ගෝල්ලන්ට අර එදා රැ වුණු සිද්ධියම තමයි නැගත. ඔයගලන්ව ආපහු පොඩි දාන්නේ දවස් කීයකට පස්සේද? අපි දානවා මට මතක හිටියේ දවස් 5ක් 7ක් අතර මම කකුල් සාමාන්‍ය යථාර්ථයටපත් වුණායින් පස්සේ මේ දවස් 4 5 ඔයාලට හොඳට සලකනවා. හොඳටම
කන්න කොට වේල් තුනක් දෙනවා. වේල් තුනම දෙන්නේ කියන්නේ අපිට උයන් කන්න පුළුවන් ඒගොල්ලන්ගේ ලොකු තැන මේ අපිට වෙන රූම් එකක් දුන්නා. අපි උයන් කාලා ඇඳුම් පැළඳුම් නෑ හැබැයි අර ඇඳන් එක විතරයි තාම. නෑ ඒගොල්ලෝ කෑම ඇඳුම් පැළඳුම් සේරම දෙනවා. ඒවා දෙනවා. ඊට පස්සේ හැබැයි මම නිතර අහනවා දැන් අපේ මෙහිට මේ ග්‍රීසියේ පොලිසියට බාර දෙනවා කියලා නිතර අහනවා ඒගොල්ලෝ උත්තර දෙන්නේ ඊට පස්සේ හොඳුනායන් පස්සේ අපි කිව්වා දැන් අපිට මේ යන්න පුළුවන්ද කියලා කියපුවා අපි ග්‍රීසියට බාර දෙනවද කියලා කියපුවාම මේ අර වගේ ප්‍රොජෙක්ට් ආවා අපි නැවතත් ගිහිල්ලා අර අහුවෙච්ච තැන නෙවෙයි අපි ඒ රටට ඇතුළු බෝඩ් රේට දෙන්න. එතකොට සල්ලි දීපුවා ඒක ඉවරයි. ඒක ලොස්ට් වෙනවා. ඒක ලොස්ට්. මේ යුරෝපයෙන් මේ ග්‍රීසිය පුරා පැතිරෙන යුරෝපේ පුරා පැතිරෙන අපේ ශ්‍රී ලාංකික හිතවතුන් අපි කියන්න ඕන තමන්ගේ නෑදෑයෝ හිතවිතුර ඥාති උමනාකාරයක කෙනෙක් ඉන්නවා ඔබ මේ පිළිබඳව වඩාත්ම සැලකිලිමත් වෙන්න. මොකද ජීවිතයත් මරණයත් අතර ගමනක ඒ අවදානම ගන්න එපා කියන පණිවිඩය අපි ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මේ විදිහට යුරෝපයේ පුරා ඔබ දන්නවා විවිධ රටවල් වල නීති රීති වෙනස්. ඔබට දන්නවා නම් වෙනත් රටකින් ඔබේ රටට පැමිණෙන්නට පුළුවන් වඩා පහසු නීති අනුකූල තත්ත්වයන් තියෙනවා නම් ඔබ දන්න කියන අය දැනුවත් කරන්න. ඔබ පරිස්සම් වෙන්න. ඔබේ හිතවතුන් සහෝදරයන් තමන්ගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් පරිස්සම් කරගන්න. මේ වීඩියෝ එකේ බලලා ඔබට අත්දැකීම් ලබන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දිරිසයි. ඔව් අපි නැවතත් ඔබට මතක් කරනවා මේ ග්‍රීසිය කියන්නේ බෝඩර් ගණනාවක් වටවෙච්ච රටක්. හැබැයි මේ ග්‍රීසියට ආව කියලා කාටවත් එහෙම ලේසියෙන් මේ ග්‍රීසියෙන් යුරෝපයට යන්න පහසු නැහැ. ගොඩක් අය හිතනවා ග්‍රීසියට ආවට පස්සේ මොකද තුර්කියෙන් නම් ග්‍රීසියට බෝඩර් තියෙන නිසා තුර්කියෙන් ග්‍රීසියට එන්න ලේසි කියලා හිතනවා. ඒකත් බොහොම අමාරු ගමනක්. හැබැයි තුර්කියෙන් ග්‍රීසියට ආවත් ග්‍රීසියෙන් එහාට යන එක තාමත් බැරි කාර්යයක්. කවදා හරි මේ වගේ වීඩියෝ එකක් දනුෂ්ක දැකලා තිබ්බනම් දනුෂ්ක කවදාවත් එයාගේ ජීවිතය පරදුවර තියලා දරුවත් එක්ක මෙච්චර මුදලක් වේදම් කරගෙන එයා මේ වගේ ගමනක් යන්න තීරණය කරන්නේ නැහැ. ඉතින් යුරෝපාස්සේ YouTube නාලිකාව හැම වෙලේම විනෝදාස්වාදය වගේම රට තොරතුරු වගේම මෙවැනි සංවේදී එහෙම නැත්නම් ජීවිතේ කෙනෙකුට අත්දැකීමක් ලබා ගැනීම එයා හා දැනුමක් ලබා ගැනීම යමක් දැනගන්නට පුළුවන් වීඩියෝවක් කරන්නට අපි හැමදාම උත්සාහය දෙනවා. ඉතින් මේ වීඩියෝෙන් ඔබ යමක් දැනගත්තා නම් එය අපි අතින් සැබෑවම ඒ අපේ සතුට සහ අපේ මානසික ප්‍රතිඵලය. ඉතින් නැවත අපි ඔබට ඔබෙන් සමුගන්නේ මෙවැනිම වීඩියෝ එකකින් නැවත ඔබ හමුවන බලාපොරොත්තු වෙන ආයුබෝවන් එහෙනම් මේ වීඩියෝ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දනුෂ්කට අපේ ස්තුතිය පුද ගන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරනවා දනුෂ්කට ඉතාලියේ තමන්ගේ බිරිඳ තමන්ගේ ආදරණීය දුවක් දැක බලා ගන්නට ඉක්මනින්ම වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා දනුෂ්කට. මට තව දෙයක් මතක් වුණා. අපිට වෙලා තිබුණොත් මෙයා මේ කිව්ව රූට් එක අපි ඇත්තටම වීඩියෝ කරන්න පුළුවන් නම් අපි බලමු දවසක. ඒ රේල් පාර සහ ඒ කැලේ චුට්ටක් හරි ගිහිල්ලා ඒකේ වීඩියෝ එකක් කරලා ඇත්තටම පෙන්වන්න මේ කොහොමද මේ ගමන බාකාර පරිසරයේ